වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel එක subscribe කොට ඉදිරියෙන් ඇති bell සලකුණ click කරන්න. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. මේ ගාථා රත්නයේ අන්තර්ගත වෙන්නේ ධම්මපද පාළියේ පණ්ඩිත කියන වර්ගයේ. භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ පණ්ඩිත කියන සාමණේරයන් නිසා භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට. ඒ ගාථා රත්නයේ තමයි උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි උදකංහි නයන්ති නෙත්තිකා. මෙතන නෙත්තිකා කියලා කීවේ ගොවියට. ගොවියා වැවේ ඉඳලා වේල්ල දිගේ ජලය අරගෙන යනවා කුඹුරට. එතකොට මේ ජලයේ කුඹුර දක්වාම අරගෙන යන්න ගොවියා බොහෝම දක්ෂයෙක් වෙලා තියෙනවා. උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං. මෙතන පින්නතුනි උසුකාරා කියලා කියන්නේ කම්මල් වැඩ කරන කෙනාට. එහෙම නැත්නම් යකඩ වැඩ කරන කෙනාට. යකඩ කියලා කියන්නේ බොහෝම ශක්තිමත් జాතියක්. නමුත් යකඩ වැඩ කරන අය ඒ ශක්තිමත් යකඩ ඉතා පහසුවෙන් Tamanට උවමනා විදිහට කීකරු කරගන්නවා. එහෙම කීකරු කරගෙන යකඩ වලින් බොහෝ දේවල් කරනවා. දාරුං නමයන්ති තච්චකා. ඒ වගේම තමයි වඩු වැඩ කරන අය. කැලෙන් හොයාගෙන ආපු දෙවදඬු වෑයෙන් රැහැලා පොරවෙන් පළලා කියතෙන් ඉරලා නියනෙන් රැහැලා බුරුමින් විදලා මේ නොඑක ආකාරී කාර්යයන්ට බඳුන් කරලා ඒ දෙවදඬු මනාව Tamanට කීකරු කරගෙන දෙව වලින් අපූර්ව නිර්මාණ කරනවා. ඊළඟට ගාථා රත්නයේ සඳහන් කළා අත්තානං දමයන්ති පණ්ඩිතා. ගොවියා කුඹුරට ජලය ගෙනියනවා වගේ, ඒ වගේම කම්මල් කරුවා යකඩ වලින් නිර්මාණ කරනවා වගේ වඩු බාසුන් නැහැ දෙවදඬු වලින් ඒ දෙවදඬු Tamanට කීකරු කරගෙන අපූර්ව නිර්මාණ කරනවා වගේ මේ ලෝකේ පණ්ඩිත වූ ඥානවන්ත වූ පුජ්‍යලයා තමන්ගේ හිත තමන් කැමති විදිහට නතු කරගෙන එයින් ලැබිය යුතු මනා ප්‍රයෝජනෙ ලබනවා. ඒක තමයි ගාථා රත්නයේ සරලම තේරුම. අපි මේ කාරණාව තව ටිකක් ඉදිරියට සාකච්ඡා කරමු. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කරන්න හේතු වුණේ කොයි වාගේ කාරණාවක් නිසාද කියන එක ටිකක් දැනගෙන. පින්නතුනි, මේ ගාථාව දේශනා කරන්න හේතු වුණ මූලික කාරණාව කාශ්‍යප බුද්ධ ශාසනය දක්වාම ඈතට යනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ ඉන්න කාලේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක 20000ක් විතර මහරහතන් වහන්සේලා පිරිවරාගෙන බරණැස් නුවරට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ
බරණැස ධර්මදේශනා සිදු කරන වෙලාවේ එක දවසක් දානය පිළිබඳව අපූර්ව දේශනාවක් කළා. ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි මේ ලෝකේ සමහර අය තමන්ට මනාව ධන සම්පත් තියෙන නිසා වැඩියෙන් ලාභ ලැබීමේ අපේක්ෂාව ඇතුව අනුන් සම්මාදම් කරගන්නේ නැතුව තනියම දන් දෙනවා. දන් දෙනකොට ලැබෙනවා කියලානේ සඳහන් කළේ. ඉතින් අනුන් සම්මාදම් කරගත්තාම ඒ අයටත් ලැබෙයි. ඒ අයට ලැබෙනකොට Tamanට ලැබෙන ප්‍රමාණය හිග වෙයි කියලා කල්පනා කරලා අනුන් සම්බන්ධ කරගන්නේ නැහැ තනියම දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තනියම භවභෝග සම්පත් වැය වියදම් කරලා දන් දුන්නේ ඒ අයට සංසාරේ අඩු නැතුව බොහෝ කාලයක් භෝග සම්පත්ම ලැබෙනවා. පරිවාර සම්පත් ලැබෙන්නේ. නමුත් සඳහන් කළා සමහර කෙනෙක් තමනුත් දන් දෙනවා. අනික් අයත් සම්මාදම් කරගෙන දන් දෙනවා. ඒ අයත් මේකට යොදා ගන්නවා. ඒ අයගේ ආධාර උපකාර ලබා ගන්නවා. ඒ අයටත් අනුග්‍රහ කරමින් තමනුත් වියදම් කර කර අනුන්ගේ මිල මුදලුත් අරගෙන ඒ දේවලුත් පින්කමට යොදමින් සමහර අය පින්කම් කරනවා. අන්න එහෙම අය මතු සංසාරේ බොහෝම භවභෝගත් ලබනවා. ඒ විතරක් නෙමේ පරිවාර සම්පත්තියත් ලබනවා. මහණෙනි මේ ලෝකේ තවත් පිරිසක් ඉන්නවා. තමන් දෙන්නෙත් නැහැ, අනුන්ට දෙන්න දෙන්නෙත් නැහැ. එහෙම අය ඕන තරම් ඉන්නවා. හැබැයි එහෙම අයට සංසාරේ ධන සම්පත් ලැබෙන්නෙත් නැහැ. පරිවාර සම්පත් ලැබෙන්නෙත් නැහැ. අන්ත අසරණයි. මනුස්ස ලෝකේ ඉපදුනත් කෑම වේලක් හොයාගන්න පුදුම දුකක් විඳින්නේ. තවත් සමහර අය ඉන්නවා. තමන් විතරක් දන් දෙනව නෙමේ අනුන් ලවා දන් දෙනවා. තමන් දෙන්නේ නැහැ කියන්නේ පින්කම් සංවිධානය කරනවා. තමන් වියදම් කරන්නේ නැහැ. අනුන් දැනුවත් කරලා අනුන්ගෙන් මුදල් එකතු කරලා ඒ අයත් සම්මාදම් කරවගෙන ඒ මුදල් වැය වියදම් කර කර පින්කම් කරනවා. හැබැයි තමන් කරන්නේ නැහැ. තමන් වියදම් කරන්නේ නැහැ. අන්න එහෙම අය සසර පුරා බොහෝ කාලයක් පරිවාර සම්පත්ම ලබනවා. හැබැයි ඔහුට භෝග සම්පත් නැහැ. බොහොම දුප්පත් හැටියට තමයි ජීවත් වෙන්නේ. හැබැයි නමුත් යමක් වැඩක් කරන්න ගියහම ඕන තරම් පිරිසක් ඉන්නවා. මේ වාගේ දානීය ආකාර බොහොමයි. තමනුත් වියදම් කරලා අනුන් ලව්වත් වියදම් කරව දන් දෙන අයට භවභෝග සම්පත් වගේම පරිවාර සම්පත් ලැබෙනවා. තමන් තනියම වියදම් කරලා අනුන් සම්බන්ධ නොකරගෙන දන් දෙනකොට එවන් අයට භෝග සම්පත් ලැබෙනවා, පරිවාර සම්පත් නැහැ. සමහර අය තමන් දෙන්නෙත් නැහැ, අනුන්ට දෙන්නෙත් නැහැ. එවන් අයට භෝග සම්පතුත් නැහැ, පරිවාර සම්පතුත් නැහැ. මේ ආදි වශයෙන් කරුණු පැහැදිලි කර කර භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව සිද්ධ කරාම මේ බරණැස් නුවර සිටුවරයා කල්පනා කළා මමත් දානයක් දෙන්න ඕනේ. හැබැයි තනියම නෙමේ අනුන්ද සම්බන්ධ කරගෙන සම්මාදම් කරගෙනයි මම මේ දානෙ දෙන්නේ කියලා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ නිරන්තරයෙන් ළඟින් ඉන්න නිත්‍ය සංඝ පිරිස 20000ක් කියලානේ සඳහන් කරන්නේ. දැන් මේ වෙලාවෙත් 20000ක් මහරහතන් වහන්සේලා මේ නුවර වැඩ ඉන්නවා. අර දායකයා ගිහිලා ආරාධනාවක් කළා. ස්වාමීනි අපිනුත් දානයක් බාර ගන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අනුග්‍රහ කරලා
දානි පූජා කරගන්න දවසක් නියම කළා. මේ දායකයා මහා ධනස්කන්ධයක් තියෙන කෙනෙක්. අවශ්‍ය නම් 20000ක් දෙනා වහන්සේටම තනියම දන් දෙන්න පුළුවන් කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ එදා දේශනාව අහලා ඔහු කල්පනා කරන්නේ අනුනුත් සම්බන්ධ කරගෙනම මේ දානේ දිය යුතුයි. මට සසරට භවභෝග සම්පත් වගේම පරිවාර සම්පත්තියත් අවශ්‍යයි. එහෙම කල්පනා කරලා පිරිසක් සම්බන්ධ කරගෙන හිතුවත් නැවත ඔහු කල්පනා කරනවානේ මේ නගරේ ඉන්න අන්ත අසරණ මිනිස්සු. ජීවිතේ කවදාවත් බත් වේලක් දන් දීලා නැහැ. මේ ජීවිතෙත් බොහොම අහිපාතිකව ජීවත් වෙනවා. ඊළඟ ජීවිතෙත් එහි වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා මගේ පින්කමේදී අන්ත අසරණ අහිංසකයොත් මම මේ පින්කමට එකතු කරගන්නවා කියලා කල්පනා කරලා එක එක පුජ්‍යලයාගේ නිවෙස් වලට ගිහිල්ලා ඒ අයගේ වත් පෝසත්කම් දිහා බලලා ඒ අයට නියම කළා. ඔබේ නිවසටත් අහවල් දවසේ භික්ෂූන් වහන්සේලා දෙනමක් වඩිනවා. ඔබේ නිවසට 5 නමක් වඩිනවා. ඔබේ නිවසට 10 නමක් වඩිනවා. ඔබේ නිවසට 1 නමක් වඩිනවා. මේ වඩින සංඝයාට දන් දෙන්න ඔබලා කැමතිද? ඔබලාට පුළුවන්ද කියලා. දුගියා ගිහිල්ලා නැත්නම් මේ සිටුවරයා ගිහිල්ලා මතක් කරපු හැමෝම ඒකට එකඟ වුණා. හැමෝම බොහෝම සතුටින් දානේ හැදුවා. ඒ පුජ්‍යලයට 2 3 9 4 5 9 7 8 19 ලැබිලා හිටියා. දැන් මෙහෙම දැනුවත් කර කර ඔහු යනවා මේ නගරේ ඉන්න අන්ත අසරණ දිලිඳුම පුජ්‍යලයට කියන්නේ මහදුගියා කියලා. ඒ කියන්නේ දිලිඳුකමේ පරතරයට ගිහිල්ලා ඉන්නේ. සිටුවරයා කල්පනා කළා මොහු දිලින්දෙක්ුනේ නිකම්ම නෙමෙයිනේ. මිනිස්සෙක් වෙලා ඉපදෙන්න සංසාරේ පින් කරලා තිබුණා. භවභෝග ලබන්නේ සසර පින් කරලා නැහනේ. දම්පෙන් දීලා නැහනේ. අන්න එවන් අහිංසකයන්ටත් අද දවසේ මේ පින්කමෙන් මම පාර කියන්න ඕනේ කියලා කල්පනා කළා. සියලු දෙනාටම දානි බෙදාගෙන අන්තිමට මේ සිටුවරයා මහදුගිය හම්බෙන්න ගියා. මහදුගියට කතා කළා. කතා කරලා කියනවා ඔබේ නිවසෙත් හෙට එක භික්ෂුන් වහන්සේ නමකට දන් වේලක් පිළියෙල කෙරෙන්න ඕනේ. පින්තුනි ඔහු ඒකට අකමැත්ත ප්‍රකාශ කළා. බොහොම අමාරුවෙන් වේලක් කර වේලක් වගේ අනුභව කරන මම කොහොමද දන් දෙන්නේ? කෝ දන් දෙන්න වස්තුවක් මට? මේ ආදි වශයෙන් නොයේක් තර්ක විතර්ක ගොඩනගමින් දාණයෙන් බේරෙන්න උත්සාහ කළා. සිටුවරයා අහනවා ඔබට තේරෙන්නේ නැද්ද? මේ ලෝකේ ඉපදිච්ච පුජ්‍යලයක් යම් ප්‍රමාණයක ධන සම්පත් සහිතව ජීවත් වෙනවා නම් ඒ සංසාරේ දන් දීපු කුසල කර්මයක්. ඒ කියන්නේ භවභෝග ලැබෙන්නේ අඩු නැතුව ලැබෙන්නේ සසර දන් දීපු පින නිසා. නමුත් ඔබට වේල අනුභව කරන්න කැම ටිකක් නැහැ. ඉන්න හරියට ගෙයක් දොරක් නැහැ. අඳින්න පළඳින්න මනාව වූ ඇඳුමක් නැහැ. හැම අතින්ම දුප්පත්කමේ පරතරයට ගිහිල්ලා. දෙලිඳු බවින් මනාව පීඩා විඳිනවා. ඔබට හිතෙන්නේ නැද්ද සංසාරේ දන් දුන්නමදි? එදත් ලෝභකමින් දන් දුන්නේ නැති නිසාම මෙදත් ඉපදිලා ධනෙ නැතුව බඩගිනි ඉන්නවා රාසීමිතයි. නමුත් ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මනා දානයක් පූජා කළ යුතුයි කියලා කල්පනා කරන්න. එහෙම මනාව කරුණු දක්වනකොට මහදුගියා මහත් සංවේගයකටපත් වුණා. මහදුගියා අර සිටුවරයාට කතා කරලා කියනවා සිටුතුමනි හෙට මගේ ගෙදරිනුත් එක භික්ෂුන් වහන්සේ නමකට දානි හදනවා.
මගේ නමත් ඔය ලිස්ට් එකේ ලියා ගන්න කියලා. මහදුගියාගේ නමත් ලියලා ඒ ඉස්සරහින් එක දැම්ම එක නමයි කියලා. මහදුගියා තමන්ගේ බිරිඳට කියනවා හෙට දන් දෙන්න මෙහෙම ඉඳලා බෑනේ. දන් දෙන්න නම් වැඩ කරලා කීයක් හරි හොයන්න ඕනේ. එහෙනම් අද පිටත් වෙමු අපි දෙන්නම වැඩකට. ඉතින් මේගොල්ලෝ වැඩ කරන්න යන්නෙම සිටුමාලිගාවට. සිටුමාලිගාවට ගිහිල්ලා කුලී වැඩක් ඉල්ලහම සිටුතුමා සඳහන් කළා නතන දර ගොඩවල් වගේක් තියෙනවා සියලුම දර පළලා ගොඩ ගහන්න කියලා. හෙට දානයක් තියෙනවා. දැන් දුගියාගේ බිරිඳත් ගියානේ. බිරිඳටත් මොකක් හරි වැඩක් ඉල්ලහම සඳහන් කළා පුළුවන් නම් වී ටිකක් තියෙනවා කොටලා දෙන්න. සිටු දේවිය කියනවා වී ටිකක් තියෙනවා කොටලා දෙන්න. හෙට අපිට හාල් අත්‍යවශ්‍යයි කියලා. දැන් ඇය මහත් උනන්දුවෙන් වී කොටනවා. ඊටාම කැමැත්තෙන් බොහොම සතුටින් තමයි වී කොටන්නේ. ඒ වගේම තමයි මහදුගිය තමන්ට පැවරිච්ච කාර්යය මනාවම සම්පූර්ණ කරනවා වෙනදට වඩා උනන්දුවෙන් උද්‍යෝගයෙන් ඔහු දරපලනවා. සිටුතුමා මේක බලාගෙන හිටියා. වෙනදරන් මෙහෙම නෑ. නමුත් අද මහ පුදුම උනන්දුවක්. පුදුම උද්‍යෝගයක්. පස්සේ ටිකක් විවේක ගන්න වෙලාවේ මහදුගියගෙන් අහනවා අද වෙනදට වඩා බොහොම ප්‍රසන්නයි. හරි උනන්දුයි. ඇයි මේ අද විතර මෙච්චර සතුටින් වැඩ කරන්නේ? සඳහන් කළා මහා සිටුතුමනි හෙට මගේ ගෙදර දානයක් තියෙනවා. මේ නගරේ පුරාම හෙට දන් දෙනවා. මගේ නිවසෙත් එක භික්ෂුන් වහන්සේ නමකට මම දානයක් හදනවා. සිටුතුමාටත් පුදුම සතුටක්. ඔහු කියනවා දානෙට උයන්න මොකවත් මගේ ගෙදර නෑ. ඒ සඳහා අවශ්‍ය දුරුමිරිස් ටික ආදී සියලු දේවල් සූදානම් කරගන්න කීයක් හරි ලැබෙයි කියලා හොයාගන්නයි මේ කුලී වැඩට ආවේ. වැඩ ටික ඉවර වුණාට පස්සේ සිටුවරයා ඔහුගේ කුලිය හැටියට ඔහුට හාල් නැලි 4ක් දුන්නා. ඊට පස්සේ ඔහු දන් දෙන්න ලෑස්ති වෙන නිසා බොහොම සතුටින් තවත් හාල් නැලි 4ක් දුන්නා. ඔහු හාල් ටික සම්පාදනය කරගෙන තමන්ගේ බිරිඳට කියනවා දානෙට අවශ්‍ය හාල් ටික ලැබුණා. ඔබත් දුරුමිරිස් ටික ගන්න අවශ්‍ය කීයක් හරි හොයාගන්න කියලා. වැඩ කරලා ඉවර වුණාම සිටු දේවිය ඇයටත් හාල් නැලියක් දුන්නා. දුරුමිරිස් 3-5 ටිකක් දුන්නා. අතට මුදලකුත් දුන්නා. මේ සියල්ලම අරගෙන ගෙදර ගිහිල්ලා හෙට දානෙට ලෑස්ති. හෙට කියන දවසත් ළඟා වෙලා. උදේ පාන්දරම දුගියගේ බිරිඳ දුගියට කතා කරලා කියනවා මේ මුදල් අරගෙන ගිහිල්ලා වෙළඳ පොලෙන් පලාකොළ මොනවා හරි ගේන්න කියලා. මොහු වෙළඳ පොලට ගිහිල්ලා බලහම වෙළඳ පොලේ පලාකොළ ගන්න තිබුණේ නැහැ. ඔහු කල්පනා කළා සල්ලි වියදම් කරන්නේ මොකටද? එහෙම කල්පනා කරලා ගම් ඉවුරට ගියා අලුත් පලා ටිකක් කඩා ගන්න. හැබැයි තමන් විසින් අද දානයක් දෙනවා කියන කාරණාව මත ඔහුට තියෙන පුදුම සතුටක්. ඒක වචන වලින් කියන්න බැරි තරම් සතුටක්. ඒ සතුටින්ම තමයි පලා නෙලන්නේ. ඉතින් දන් දෙනවා කියන කාරණාව ගීතයක් වගේ මොහු මුමුණ වැඩ කරනවා. මේ වෙලාවේ පින්නතුනේ ගඟේ ඉන්නවා දැල් දාන්න ආපු කෙනා. දුගියගේ කටහඬ ඇහිලා ඔහු දුගියගෙන් අහනවා මේ තරම් සතුටින් මොකද අද කියලා. දුගිය ඇත්ත කතාව ඔක්කොම කියනවා. මේ වෙලාවේ මාළු අල්ලන කෙනා කියනවා අන්න අහවල් තැන මම මාළු අල්ලලා තිනවා. ඒ මාළු ටික වැල් වලට අමුණලා
මාළු ගෙනියන්න එන අයට දෙන්න බැරිද කියලා. ඒ කාර්යයත් කළා. දැන් මාළු ටිකත් අමුණලා ඉවරයි. දානෙට යන්න වෙලාවත් හොඳයි උයන්න යන්න බඩු බාහිර ආදිය ගෙනියන්න ඕනේ. ආන් ඒ වෙලාවේ දැල් දාන කෙනාට කතා කරලා අඬ ගහලා කියනවා එහෙනම් ඔබේ කාර්යයත් කළා මගේ කාර්යයට මා යා යුතුයි. ආන් එහෙම කල්පනා කරලා මම පිටත් වෙන්නම් කියලා කියහම මාළු වලන මිනිස්සයා අහනවා දානි දෙන්න ඔබත් මාළු වලක් තියාගත්තේ නැද්ද කියලා. නෑ කීවා. තැනක් පෙන්නලා කියනවා යාළුවේ ආන් අහවල් තැන මම අල්ලගත්ත රේමත්සියෝ ටිකක් වැලක අමුණලා වැලි වලින් වහලා ඉන්නවා. මට ඒක එපා. ඒ රේමස් ගෙනහිල්ලා හොඳට උයලා බුදුරජාණන් වහන්සේට දන් දෙන්න. ඉතින් මේ රේමස් කියලා කියන්නේ මාළුවෙක්. රේ කියන්නේ මාළු විශේෂයක්. දැන් මේ මාළුත් අරගෙන ගිහිල්ලා මෙයා උයන්න කටයුතු ලෑස්ති කරලා තියෙන්නේ. පින්නතුනි මේ කාලේ සක්‍ර දෙවිඳුන්ගේ පාණ්ඩු කම්බල සෛලාසනයේ උණුනා කියලා සඳහන් කරනවා. සක් දෙවිඳු බැලුවා ඇයි දකින්න ලැබෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ප්‍රදාන 20000ක් මහරහතන් වහන්සේලාට බරණැස් නුවර පුරාම දන් දෙන්නයි ලෑස්ති. මේ බරණැස් නුවරේ ඉන්නවා අන්ත අසරණ දුගී දුප්පත් පුද්ගලයෙක්. ඒ දුගී පුද්ගලයාත් හෙට දානයක් දෙනවා. නමුත් ඔහුගේ ගෙදර භාග්‍යතුන් වහන්සේට මහසඟරුවන්ට පූජා කරන්න තරම් මනාව දම් පිළියෙල කරන්න සුදුසු කෙනෙක් සමත් කෙනෙක් නැහැ. මේ පින්කමට මටත් සහභාගී වෙන්න තියෙන හොඳම අවස්ථාව මේකයි කියලා බ්‍රාහ්මණ වේශයක් මවාගෙන කුලී වැඩකරුවෙක් හැටියට මේ වීඩියෝ කුලී වැඩක් හොය ගමන් කරනවා. කාගෙන්වත් තාම ඔහුට කුලී වැඩක් ලැබුණේ නැහැ. මේ වෙලාවේ මහදුගියාගේ ගෙදරට එනවා. මහදුගියා ඔහුගෙන් ආගිය තොරතුරු අහනවා. ඔහු කියනවා මම බරණැස් නුවරම කෙනෙක්. මං වැඩකට මොනවා හරි හොයාගෙන තමයි මේ යන්නේ. රස්සාවක් හොයාගෙන. දුගියා අහනවා මොනවද ඔබට කරන්න පුළුවන් වැඩ? මනුස්ස ලෝකේ මිනිහෙක් කරන බොහෝ වැඩ මට කරන්න පුළුවන්. අතින් පයින් කරන වැඩ. කැත්තෙන් උදැල්ලෙන් කරන වැඩ. ඒ විතරක් නෙමේ හොඳට යුම් පිහුම් කරන්නත් මට පුළුවන්. ආන් එහෙම කියහම මහදුගියට පුදුම සතුටක්. මහදුගියා සියලු කාරණා ඔහුට දන්වලා කියනවා හෙට දන් දෙන්න උයන්නේ කොහොමද කියන කාරණාව ගැන කල්පනා කර කරමයි හිටියේ. ඔබේ පැමිණීම මොනතරම් වාසනාවන්තද. එනම් මට දාන ටික උයා ගන්න උදව් කරන්න කියලා. පලාකොළ රේමස් ආදී දේවල් ඔහුට බාර කළා මේ දේවල් උයන්න කියලා. ඔහු ඒව සතුටින් බාර අරගෙන මහදුගියට කිව්වා දැන් ඔබ යන්න. ඔබට සුදුසු භික්ෂූන් වහන්සේ වැඩමවගෙන දැන් එන්න මං එතකන් දානි හදන්නම් කියලා. ඉතින් භික්ෂූන් වහන්සේලා මේ නිවස ළඟින් එහාට මෙහාට වඩිනවා. කවුරුවත් මේ පැල්පතට ගොඩ වෙන්නේ නැහැ. හැබැයි එදා මහා කරුණාවෙන් ලෝක ධාතුව බලා වදාළ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුගිය ගැනත් දුගියගේ දානි ගැනත් දැකලා තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුගියට අනුග්‍රහ කරන්න කල්පනා කළා. සියලුම දායක කාරකාදීන් තම තමන් බාරගත් ප්‍රමාණයට භික්ෂූන් වහන්සේලා වැඩමවගෙන ගියහම මම විතරයි විහාරේ ඉතුරු වෙන්නේ. දුගියට අනුග්‍රහ පිණිස විහාරයේම වැඩ ඉඳලා දුගිය නිවසට වඩින්න තීරණය කළා. මෙන්න මේ තීරණයත් එක්ක තමයි පාණ්ඩු කම්බල සෛලාසනේ රත් වුණා කියලා කියන්නේ. ඒ මොන තීරණයේද? දානයක් පූජා කරගන්න හැටියක් නැතු දුගිය ලත වෙනවා. පාණ්ඩු කම්බල සෛලාසනේ උණු වෙලා
මේකට හේතුව මොකද්ද බලහම දුගිය දකිනවා මහ දුගිය දන් ශක්‍ර දේවේන්ද්‍රයෝ දකිනවා මහ දුගිය දන් දෙන්න යනවා. මම පිහිට වෙන්න ඕනේ. ඒක Tamanටත් හොඳ අවස්ථාවක්. ඒ නිසා තමයි කුලී කරුවෙකුගේ වෙසක් මවාගෙන මෙතෙන්ට ඇවිල්ලා Tamanට කරන්න පුළුවන් දේවල් කියලා දුන්නහම උයන්න පිහන්න පුළුවන් කියපු නිසා මහ දුගියා ඔහුට බාර කළා ඒක. දැන් ඔහු උයනවා. දුගියා පන්සලට ගිහිල්ලා. දුගියා බැලුවා පන්සලේ කවුරුවත්ම නැහැ. හැබැයි දාන දායකයා ඉන්නවා. ගිහිල්ලා ඇහුවා කෝ මගේ හාමුදුරුවෝ. මෙන්න මේ වෙලාවේ තමයි පින්නතුනි දාන දායකයා කලබල වෙන තැන. මහදුගියට එක භික්ෂුවකට දන් දෙන්න කියලා බාර දුන්න බව ඇත්ත. නමුත් මහදුගියගේ නම මේ ලයිස්තුවේ ලියාගන්න අමතක වෙලා. දැන් දුගියට හාමුදුරු කෙනෙක් නැහැ. හැබැයි ඔහු විලාප කියලා අඬන්න ගත්තා. දුක් ගැනවිලි කී අඬන්න පටන් ගත්තා. පෙරම් පුරල දානයක් දෙන්න ගත්තා. ඔබමයි මාව උනන්දු කළේ. ඔබමයි මට බලාපොරොත්තු දුන්නේ. අන්තිමට ඔබ මගේ බලාපොරොත්තු විනාශ කළා. ඉතින් මෙහෙම කී අඬනකොට දාන සංවිධායකයටත් බොහෝම දුකයි. දාන සංවිධායක තැන මහදුගියට කතා කරලා මදක් එහාට එක් කරගෙන ගිහිල්ලා සඳහන් කළා මේ පන්සලේ තාමත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ලෞතර බුදුවරු කියලා කියන්නේ අහිංසකයන්ට උදව් කරනවා. දුප්පතුන්ට පිළිසරණ වෙනවා. ඒ නිසා ඔබ කොහොම හරි යන්න සුගන්ධ කුටිය ගාවට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. ඔබට ලැබෙයි බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය. ඔබ ඒකත් අරගෙන පිටත් වෙන්න කියලා. මහදුකිය හිමින් සුගන්ධ කුටිය ළඟට ලං වුණා. පින්නතුනි මහදුගියා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන ස්වභාවයෙන් තමයි එතෙන්ට යන්නේ. නමුත් රජවරු සිටුවරු මැති ඇමතිවරු එතන පිරීලා. ඒ හැමෝම එතන පිරීලා ඉන්නේ. හැමෝම බලාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ නිවසට වැඩමවගෙන යන්න. දුගියා එනකොට වැළැක්කුවා. දුගියා කියනවා මට බුදුන් වඳින්න යන්න දෙන්න එපා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා දණින් වැටිලා වන්දනා කළා. වෙන මුකුත් දුගියා කීවේ නෑ. පින්නතුනි දුගියගේ හිසේ මල් ගොන්නක් පිපුණා වගේ වැඳලා නැගිටිනකොට පාත්‍රා ධාතු අතේ දරාගෙන අපේ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයට සූදානම් වෙලා පාත්‍රයේ මහදුගියගේ අතට දුන්නා. ප්‍රීතියේ නිමක් නැහැ. ඇස්වලින් කඳුළු වැක්කිරෙනවා සතුට නිසා. භාග්‍යතුන් වහන්සේ පෙරටු කරගෙන පාත්‍රා ධාතුවත් අතේ තියාගෙන ඔහු පසු ගමන් කරනවා. සමහර අය මේ පාත්‍රය ඉල්ලුවා. ඔබට මුදලින් උපකාර කරන්න. 10,000 දෙන්න. අපිට පාත්‍රය දෙන්න කියලා. ඔහු සඳහන් කරනවා. සක්විති රජකම මට දෙනවා කියලා කීවත් මේ පාත්‍රය දෙන්නේ නෑ මම කීයටවත්. ඔහු භාග්‍යතුන් වහන්සේ අඬ ගහගෙන තමන්ගේ නිවසටම ගියා. හැබැයි රජ්ජුරුව වගේම සිටු ඇමතිවරු මොනවද මහදුගියා භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න කියන කාරණාව බලලා රජමාලිගාවට සිටු මාලිගාවකට එක්ක යන්න හිතාගෙන යන්නේ. පින්නතුනි රජ්ජුරුව කියනවා බලන්න ඔබ මොනවද බුදුරජාණන් වහන්සේට දන් දෙන්න පිළියෙල කළේ?
ඒ ටික පෙන්වන්න කියලා. එහෙම සඳහන් කරාම පින්නතුනි මේ වලං මුට්ටි උයලා පිහලා වහලා තියෙන්නේ. ඒ දේවල් පියන් ඇරලා පලාකොළ රේමස් මේ දේවල් උයලා තිබුණා. අර අයට ඒ දේවල් පෙන්නහම මුළු නගරේ පුරාම සුවඳ හමන්න ගත්තා. රජවරුන්ට සිටුවරුන්ට අදහගන්න බැරුව ගියා මේ තරම් සුවඳද මනාව පිළිවෙලට ප්‍රණීතව පිළියෙල කරපු ආහාර වේලා ජීවිතේ කවදාවත් දැකලවත් නැහැ. මේක භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවයමයි භාග්‍යතුන් වහන්සේට සුදුසු මේ දන් වේලමයි කියලා ඒගොල්ලෝ පිටත් වෙලා ගියා. මහදුගිය ඇතුළු පිරිස දන් දුන්නා. දානේ ඊටාම ප්‍රණීතයි. භාග්‍යතුන් වහන්සේ දන් හදපු කෙනා ගැනත් කතා කළා. පින්කමකට සම්බන්ධ වෙන්න කලක් තිස්සේ බලාගෙන හිටියා. අවස්ථාව ලැබුණේ දුගියට උයන්න හැටියක් නැතුව ලතවීම තුල. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තමයි උපකාර කළේ. නමුත් කල්පනා කරලා බලන්න. ඒක මොනතරම් ශ්‍රේෂ්ඨ උපකාරයක්ද කියලා. ඒ කියන්නේ දෙවිවරු පින් කරන්න හරියට බලාගෙන ඉන්නවා. අපේ පින්කම් වලට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. මොකද ඒ අයටත් සසර කුසල් අවශ්‍යයි. දෙවිවරු බොහෝ කුසල් රැස් කරනවා. නමුත් මෙච්චරක් රැස් කරාම ඇති කියලා කල්පනාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි පින කියන්නේ සැපයට නමක් කියලානේ. යමෙක් පින් කරනවා කියලා කියන්නේ මෙදා පටන් මතු සංසාරේ දුක් කරදරයක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල වටපිටාව හදනවා කියන එකයි. නමුත් මේක තේරුම් නොගත්ත හුඟක් දෙනා වැඩිපුරම අකමැති පින් කරන්න දන් දෙන්න. මේ ශාසනය තමයි දේශනා කොට වදාළේ. අනාගත ජීවිත අසංඛ්‍ය ගණනකට හම්බ කරන්න පුළුවන් ක්‍රමයක්. මේ ශාසනය තමයි තියෙන්නේ. ඒ ක්‍රමය හඳුන්වලා තියෙන්නේ දානය කියලා. පින්නතුනි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මනාව පිළියෙල කළ දාන වස්තුව වළඳලා අපේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම අනුශාසනා කරලා දානීය ආනිසංස කියලා දීලා භාග්‍යතුන් වහන්සේ වැඩම කරන්න ලෑස්ති වුණා. මහදුගියා පාත්‍රෙත් අරගෙන නැවත පසු ගමන් කළා. සෑහෙන දුරක් බුදුරජාණන් වහන්සේත් එක්ක ගිහිල්ලා ඔහු ආපහු හැරිලා තමන්ගේ නිවසට එනකොට ඔහුගේ බිරිඳත් ඔහුගේ දරුවොත් හැම කෙනෙක්ම එළියට වෙලා ඉන්නවා ගෙදර. දුගිය ඈත ඉඳලා අහනවා ඇයි ඔයගොල්ලෝ එළියට වෙලා ඉන්නේ? බිරිඳ කියනවා ස්වාමීනි මේ පැල්පත රං රිදීන් සත්‍රුවනින් පිරීලා ඉතිරලා ගිහිල්ලා. දරුවෝ එක්ක ඇතුලේ ඉන්නවා තබා ඇඟිල්ලක් තියන්නවත් තැනක් නැති තරම් සත්‍රුවන් වලින්ම පිරීලා. දුගිය කල්පනා කළා බුදුරජාණන් වහන්සේට පූජා කරපු දානීය ආනිසංසය අද දැම්මම ලැබිලා. මේ දුගිය හරි ඥානවන්තයි. දුගිය කෙලින්ම ගියේ රජ ගෙදර. රජ ගෙදරට ගිහිල්ලා රජුරවන්ට කතා කරලා කියනවා මහරජේ මගේ නිවස සත්‍රුවනින් පිරීලා. රජුර අහනවා මොනවද කළේ ඔබ? මම බුදුරජාණන් වහන්සේට දන් දුන්නාද? ඒ පින මට ඒ වෙලෙම විපාක දීලා. රජුටත් බොහොම සතුටුයි. මෙවන් ධනස්කන්ධයක් තියෙන තවත් අය මේ නගරේ නෑ. මිනිස්සුන්ගෙන් විමසුවා දැන් මොහුට මොකද කරන්නේ? හැමෝම උත්තර දෙනවා ස්වාමීනි දැන් මේ මහ ධනපතියට
සිටු තනතුරක් දෙන එක වටිනව නේද? පින්නතුනේ එදා හැන්දෑ වෙනකොට මහදුගියා කියලා කියන්නේ මහ විශාල ධනස්කන්ධයක උරුමකාරී. සිටු සේසත හොබවන කෙනෙක් බවට පත් වුණා. බාන්න මේ දානි ආනිසංසය. ආංගික නිසයි දේශනා කළේ පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියලා අවස්ථා තුනක් දානෙට තියෙනවා. මෙන්න මේ අවස්ථාවන් මනාව පිරිසිදු කරගෙන දන් දෙන්න කියලා. එහෙම නුනොත් අපි බලාපොරොත්තු වෙන විදිහේ මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න අපිට තියෙන ඉඩකඩ නැතුව යනවා. ඒ නිසා මනාව හිත පහදවාගෙනම දන් දිය යුතුයි. දන් දෙන හැම කෙනෙක් මේක මනාව තේරුම් ගත යුතුයි. පසුසිත පිරිසිදු නැති වුණොත්, මැදසිත පිරිසිදු නැති වුණොත්, මුල්සිත පිරිසිදු නැති වුණොත් මේ හැම කරුණක්ම දානයේ මහත්ඵල භාවය සඳහා බලපානවා. පින්නතුනි, දානය කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයේ මහ සුවිශේෂී පරිච්ඡේදයක්. අති දීර්ඝ විස්තර රාශිය. මනා ආනිසංස ලබන්න මනාව දන් දිය යුත්තේ කොහොමද? ඒ වගේ බොහෝ කරුණු තියෙනවා. දන් දෙන අය ඒ කරුණු දැනගෙනම දන් දෙන එකත් වටිනවා. ඔබත් උත්සුක වෙන්න මනාව නිවැරදිව කරුණු දැනගෙන දන් දෙන්න. එතකොට බොහෝම මහත්ඵල කුසල් ලබන්න පුළුවන්. ඒ නිසා සසර පුරා බොහෝ සැප සම්පත් ලබන්නත් පුළුවන්. දැන් මහදුගියා සිටුවරයෙක්. මේ සිටුවරයා බොහෝ පින්කම් කළා. හරි සතුටින් බොහොම පින්කම් කර කර ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දෙව්ලොව ඉඳලා දෙව්ලොවින් චුත වෙලා නැවත මනුලොව උප්පත්තිය ලැබුවා. හැබැයි දෙව්ලොවින් චුත වෙලා මනුලොවට එන්න යම් කාන්තාවගේ කුසේ පිළිසිඳ ගත්තද එතෙක් ඒ ගෙදර හිටපු අඥාන වූ දරුවෝ, මන්දගාමී වූ දරුවෝ මහා ඥානවන්තයන් බවට පත් වුණා. හිතාගන්න බැරි විදිහට නුවණින් මුහුකුරා ගියා. දැන් මේ දෙව්ලොව ඉඳලා එන දරුවා තමන්ගේ කුසට ආවට පස්සේ මේ වෙනස වෙන්නේ. ආන් ඒක නිසා ඔහුට නම තිබ්බා පණ්ඩිත කියලා. ඒ මෙතෙක් ගෙදර අඥානියෝ වගේ හිටපු අය දැන් මහා පුදුම ඥානවන්ත පිරිසක් බවට පත් වෙනවා. ඒක මේ කුසේ ඉන්න දරුවගේ ආනුභාවයමයි. ඒ නිසාම නම තිබ්බ පණ්ඩිත කියලා. දැන් පණ්ඩිත සාමණේරයන් වහන්සේ මේ දරුවා ඉපදුනාට පස්සේ තමන්ගේ අම්මට කියනවා, අම්මේ මං කැමතියි මහාන වෙන්න. දැන් මේ කියනකොට අවුරුදු 7ක් විතර වයසයි. මේගොල්ලෝ සරියුත් මහරහතන් වහන්සේගේ උපස්ථායක කුලයක තමයි උපදින්නේ. කුසේ ඉන්න කාලෙම අම්මා තීරණයක් අරගෙන තිබුණා මගේ පුතා යම් දවසක යමක් මගෙන් ඉල්ලනවද දෙපාරක් නොහිතා ඔහු වෙනුවෙන් ඒක දෙනවා කියලා. එහෙනම් දැන් මොහු ඉල්ලන්නේ මොකද්ද? මටත් පැවිදි වෙන්න අවසර දෙන්න කියලා. මවගෙන් ලැබුණ අවසරයෙන් ඊටාම ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් ඔහු සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිද්දෙක් බවට පත් වුණා. හැබැයි වයස අවුරුදු 7යි සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෙක්. දෙමව්පියෝ 7 දවසක්ම සාරිපුත්තයන් වහන්සේගේ කුටිය ළඟ නතර වෙලා දන් උය පූජා කළා. මේ අය දන් පූජා කළා. සරියුත් මහරහතන් වහන්සේ නිතර මේ ගෙදර වැඩියා. එක දවසක් අර පුංචි ළමයා අම්මට කියනවා මේ මටත් මහාන වෙන්න ඕනේ. මව්පියෝ සාරිපුත්තයන් වහන්සේට ඒ බව දැනුවත් කළා.
පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේ ඒ මව්පියන්ට අවසර දුන්නා තමන්ගේ දරුවා පැවිදි කරන්න. අවුරුදු 7යි වයස. ඔවුන් සියලු දෙනාම රහතන් වහන්සේගේ වචනයට අනුව තමන්ගේ දරුවා උන්වහන්සේ ළඟ පැවිදි කරලා දවස් 7ක් එතන නතර වෙලා දන් දීලා 7 වෙනි දවස් අවසානයේ පිටත් වෙලා ගියා. දැන් එදාට දන් දෙන්න කෙනෙක් නැහැ. 8 වෙනි දවස් අවසානයේ තමයි පිටත් වෙන්නේ. දන් දෙන්න කෙනෙක් නැහැ. සාරිපුත්‍රයන් වහන්සේ සඳහන් කරනවා සාමණේරය අපි දෙන්නම අද පිණ්ඩපාතේ ආයිතුයි. පාත්‍ර සිවුරුත් අරගෙන එන්න කියලා. ඒ සියල්ලම සූදානම් කරගෙන රහතන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි වඩිමු. පින්නතුනි ටිකක් දුර යනකොට මේ පුංචි සාමණේරයන් වහන්සේ දැක්කා. ඇලක් දිගේ වතුර යනවා. තමගේ ගුරු ආචාර්යයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඇලක් දිගේ වතුර යනවා. මේ වතුර කොහෙද යන්නේ? සඳහන් කළා සාමණේරේ මේ වතුර යන්නේ කුඹුරට. ගොවිතෙන් සරුසාර කරන්න. ස්වාමීනි වතුර කොහින්දලද මේ එන්නේ? සාමණේර වතුර එන්නේ ගඟේ ඉඳලා නැත්නම් වැවේ ඉඳලා. ස්වාමීනි වැවේ තියෙන වතුර කුඹුර දක්වා යන්න මේ වතුරට හිතක් තියනවද කියලා ඇහුවා. සඳහන් කළා නෑ සාමණේර. වතුරට හිතක් නෑ. ගොවිය තමයි හිත පිට නැති ජලයේ මනාව Tamanට කීකරු කරගෙන වේල දිගේ කුඹුරට අරගෙන යන්නේ. මේ කාරණාව මතක තියාගෙන තව ටිකක් දුර යනකොට දකින්න ලැබෙනවා කම්මලක්. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර මේකට කියන්නේ කම්මල කියලා. මොනවද ස්වාමීනි එතන කරන්නේ? සාමණේර මෙතන කරන්නේ ඊටාම තේජවන්ත දෙව දඬු Tamanට ඕන හැටියට කීකරු කරගෙන අපුරු නිර්මාණ කරන තැන. ස්වාමීනි යකඩවලට හිතක් තියනවද? නෑ සාමණේර. යකඩ වැඩ කරන කෙනා තමයි යකඩ උණු කරලා රත් කරලා ඇද කරලා හැඩ කරලා ඇස් කොනින් බලලා මනාව මිටියෙන් තලලා ඉතා ඍජු නිර්මාණ කරනවා. ඊටම ලස්සන නිර්මාණ යකඩ වලින් කරනවා. ස්වාමීනි එතකොට යකඩ වලට හිතක් ඇත්තෙම නැද්ද? නෑ සාමණේරේ. යකඩ වලට හිතක් නෑ. තව ටිකක් දුර යනකොට පින්නතරේ සඳහන් කරනවා ලී මඩුවක් වඩු මඩුවක් තියෙනවා. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර මේකට කියන්නේ වඩු මඩුව කියලා. මෙතන මොනවද ස්වාමීනි කරන්නේ? සාමණේර මෙතන තමයි ඇඳන් පුටු හදන්නේ. තවත් නොයෙක් ගෘහ උපකරණ මෙතන හදනවා. උන්වහන්සේ අහනවා ස්වාමීනි වතුරටත් හිතක් නැහැ. ඒත් ගොවියා වතුර කීකරු කරගෙන කුඹුර දක්වා අරන් යනවා. ඒ විතරක් නෙමෙයි. ඊටාම ශක්තිමත් තේජවන්ත යකඩ Tamanට ඕන හැටියට කීකරු කරගෙන කම්මල් කරුවා අපූරු යකඩ නිර්මාණ හදනවා. යකඩ නිර්මාණ කරනවා. වඩුව කැලෙන් කපාගත්ත දෙවදඬු අරගෙන ඒ දෙවදඬු මනාව රැහැලා හොඳට වියලගෙන මනාව විදගෙන එයින් ලබාගත් බොහෝ දේවල් අපූර්ව නිර්මාණ බවට පත් කරනවා. නමුත් මේ කිසිම දෙයකට හිතක් නැහැ. අනුන්ගේ හිතට අනුව මේ දේවල් ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක කරනවා. නමුත් මට හිතක් තියෙනවා. තවම මට බැරි වුණානේ
මගේ හිත කීකරු කරන්න. මේ දුවන පනින හිත කීකරු කරගත්තොත් මොනතරම් ලාභයක් මට තියෙයිද? ආන් එහෙම කල්පනා කරලා විශේෂයෙන් තමන්ගේ හිත කීකරු කරන වැඩපිළිවෙලට යන්න හිතාගෙන සරියුත් මහරහතන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මං අද පිණ්ඩපාතේ එන්නේ නැහැ. මං ආපහු කුටියට යනවා. මට ගුණ පුරන්න අවශ්‍යයි කියලා. ආන් එහෙම සඳහන් කරාම සාරිපුත්තයන් වහන්සේ කුටියේ දොර විවෘත කරන යතුරු සාමණේරයන් වහන්සේ අතට දීලා කියනවා හොඳයි සාමණේරයන්ඩ. ඔබ කුටියට වෙලා ගුණ පුරන්න එළියේ ඉන්න එපා කියලා. ඔද තීර්ථක වෙනවා. වනසත්තු ඉන්නවා. පුංචි හාමුදුරන්ට කරදර කරන්න පුළුවන්. යතුරත් අරගෙන උන්වහන්සේ ටිකක් දුර ගමන් කරලා අඬ ගහලා කියනවා ස්වාමීනි මට දවල්ට දානි ටිකක් මම අරගෙන එන්නම් සාමණේරේ. තමන්ගේ ආචාර්යයන් වහන්සේ එහෙම සඳහන් කළත් මේ වෙලාවේ සාමණේරයන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මට ඇල්හාල් බතුයි රේ මසුයි සහිත දාන වේලක් ඕනේ කියලා. සාමණේර මට ලැබෙයිද කියලා ඇහුවම සඳහන් කළා ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්තම් මගේ පිනට ලැබෙනවා. මොකද්ද පිනතුණිය තරම් ලොකු මගේ පින? එයදා භාග්‍යතුන් වහන්සේට දන් දුන්නේ රේමස් සහිතව. ඒ ආනිසංසය එහෙමම විපාක දෙනවා. පඬිත සාමණේරියෝ සාරිපුත්තයන් වහන්සේගෙන් යතුරත් අරගෙන කුටියට ගිහිල්ලා භාවනා කරන්න හිතාගෙන සඟල සිවුර බිම එලලා ආසනයක් පනවගෙන ඒ මත වාඩි වෙනවා. පින්නතුනි මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ පාණ්ඩු කම්බල සෛලාසනයේ වුණා. ඇයි මේ? සක්‍ර දේවේන්ද්‍රයෝ දැක්කා පඬිත සාමණේරයෝ සාරිපුත්තයන් වහන්සේගේ කුටිය ඇතුලේ ගුණ පුරන්න සූදානම්. වහාම කතා කළා සතරවරන් දෙවියන්ට. කතා කරලා කියනවා සාරිපුත්තයන් වහන්සේගේ කුටිය ඇතුලේ පඬිත සාමණේරයන් වහන්සේ ගුණ පුරන්න සූදානම් වෙනවා. ඒ කුටිය වටේට කුරුල්ලෝ වගේම රැහැයියෝ වගේ සත්තුත් බොහොම බහුලයි. ඔවුන් එක දිගට කෑ ගහන්න ගත්තොත් උන්වහන්සේට හිත එකඟ කරන්න අමාරු වෙයි. ඒ නිසා ඒ සියලු බාධක ඉවත් කරලා දෙන්න කියලා. සතරවරන් මහරජවරුම වැඩලා සියලු බාධක ඉවත් කරලා උන්වහන්සේලාට රැකවරණය දෙමින් සතරවරන් දෙවියෝ මග ඉන්නවා ගස්වලට වෙලා. නැත්තම් සතරවරන් දෙවියෝ මේ භූමියේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේත් උන්වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් එතෙන්ට වඩිනවා. ඒ විතරක්ද නෙමෙයි පින්නතුනි. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේත් වඩිනවා. මොන අනුග්‍රහයක්ද කියලා බලන්න. අන්න ඒක තමයි සංසාරේ පින්කම් කරලා ප්‍රාර්ථනා කළ යුත්තේ. කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා. අපි නිතර කළ යුතු ප්‍රාර්ථනාවක්. කල්යාණ මිත්‍රයෝ ලැබෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ලැබෙන්නත් ඕනේ. ආන්ගේ තුලින් මෙලොව පරලොව දෙකම සුවපත් කරගන්න ලැබෙන්නේ පුදුම ලාභයක්. ඒ නිසා අපිත් ප්‍රාර්ථනා කරන්න වටිනවා පින්කම් කරලා මේ විදිහට. පඬිත සාමණේරයන් වහන්සේගේ රැකවරණයේ මනාව සැකසීලයි තියෙන්නේ මේ වෙලාවේ. නමුත් භාග්‍යතුන් වහන්සේත් වැඩලා භාග්‍යතුන් වහන්සේත් ඔහුට රැකවරණය දුන්නා. මොකද කලින්ම භාග්‍යතුන් වහන්සේ අරමුණු කරලා බැලුවා පඬිත සාමණේරයෝ අද විශේෂ අධිගමයක් ලබනවද? භාග්‍යතුන් වහන්සේට සිහිපත් වෙන්නේ
දැන් මේ පඬිත සාමණේරයෝ අද දවසේ විශේෂ අධිගමයක් ලබන්න තරම් සුදුසුයි සමත්කම් තියෙනවා. නමුත් සාරිපුත්තයන් වහන්සේ දානේ සිඟාගෙන වැඩලා සාමණේර දන් වළඳන්න කියලා කතා කරපු ගමන් අනාගාමී භවයේ නතර වෙනව රහත් වෙන්නේ නැහැ. භවය කියන ධර්මතාවය අල්ප මාත්‍රයකට අගය කරන්නේ නැති ප්‍රශංසා කරන්නේ නැති තිලෝ ගුරු අමාමෑණියන් වහන්සේ. පින්නතුනි සාරිපුත්තයන් වහන්සේට අනුග්‍රහ කරලා අදම සසරින් මුදවන්න රහත් බව ළඟා කරවලා දෙන්න. මමත් යා යුතුයි කියලා තමයි මේ වඩින්නේ. එහෙම වැඩලා සාරිපුත්තයන් වහන්සේගේ කුටියේ දොර ළඟ වාඩි වුණා. අසුන් පනවගෙන. පඬිත සාමණේරයෝ කුටිය ඇතුලේ භාවනා වේදෙනවා. කෙලස් තුනී කරන්න කෙලස් එක පොරබදනවා. සාරිපුත්තයන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි වෑංජන රේමස් ඇතුළුව ඇල්හාල් බතක් ඕනේ මට කියලා. පින්නතුනි උන්වහන්සේගේ පින කොපමණද දායක පිරිස එවන් දාන වේලක් පූජා කරාම සාරිපුත්තයන් වහන්සේ එකත් අරගෙනම වඩින්න හදනවා. දායකයෝ කියනවා නෑ ස්වාමීනි වෙනදත් දන් වළඳලානේ වඩින්නේ. කාට හරි ගෙනියන්න ඕන නම් අපි ආපහු දානි පිළිගන්නවා. සාරිපුත්තයන් වහන්සේ දන් වැළඳුවා. දායක පිරිස නැවත පාත්‍රයේ දෝවණය කරලා ප්‍රණීත දාන වේලක් නැවත බෙදලා රේමස් සහිතව නැවත පූජා කළා. මේ දානි පාත්‍රෙත් අරගෙන සාරිපුත්තයන් වහන්සේ වඩිනවා. භාග්‍යතුන් වහන්සේ දුරදීම දැක්කා. ප්‍රශ්න 4ක් ඇහුවා. ඒ ප්‍රශ්න 4ට උත්තරත් සාරිපුත්තයන් වහන්සේ සැපෙව්වා. හැබැයි කුටිය ඇතුලේ භාවනා කරන පඬිත සාමණේරයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනයත් තමන්ගේ ආචාර්යවරයාගේ පැන විසඳීමත් මනාව සවන් දීගෙන ඉඳලා සව් කෙලස් නැසලා අරහත්ත්වයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට සඳහන් කළා සාරිපුත්ත සාමණේරට දානි පූජා කරන්න. සාමණේරයන් වහන්සේ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ වැළඳුවාද? මං වැළඳුවා. දැන් ඔබ වළඳන්න. පඬිත සාමණේරයෝ දන් වළඳලා ඉවර වෙනකොට මෙතෙක් වෙලා සක්‍ර දෙවිය විසින් හිරු මඩල නතර කරලා තිබුණේ. ඒ හිරු මඩල යා යුතු තැනට ගියා. සඳ මඩල නතර කරලා තිබුණේ. තම තමන් නතර වෙලා හිටපු තැන් වලින් මෙතෙක් ගමන් කළා නම් කොච්චර දුර යන්න ඕනේද? ඉර හඳ දෙකම එතෙන්ට ගමන් කළා. මහ පොළොවේ ඡායාව වෙනස් වුණා. සංඝයා මේ ගැන හොයලා බැලුවා. පඬිත සාමණේරයෝ ඉර හඳ නතර කරලා වේලාවේ වැළඳුවා කියන කතාව පැතිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මුල් කරගෙන මනාව ධර්මදේශනා කරමින් භික්ෂූන්ට පැහැදිලි කළා සත්පුරුෂයෝ පුණ්‍යවන්තයෝ ගුණ පුරනකොට දෙවියන් පවා උදව් කරනවා කියලා. ඒ කරුණු රාශියක් මෙතන පැහැදිලි කරනවා. එතකොට පඬිත සාමණේරයන්ට කොයි තරම් පිරිසක් අනුග්‍රහ දැක්වුවාද? සතරවරන් දෙවියෝ මුලින්ම වැඩියා. සුළුපටු අය නෙමෙයිනේ. සක්‍ර දෙවියොත් වැඩියා. මහා සංඝයා වැඩම කළා. නිකන් නෙමෙයි රහතන් වහන්සේලා වැඩම කළා. ඒ විතරක් නෙමෙයි. බලාපොරොත්තු වෙන ආකාරයෙන් සසර සුව සම්පත විඳිමින් සංසාරේ කෙරවල කරන තාක්කල් ගමන් කරන්න මහ කුසල් රැස් කරනවා ඥානවන්තයා. පින්තිරි පින් තිබ්බට විතරක් මදි සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ අවශ්‍යයි. ආංගිකයි සඳහන් කළේ. පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් අපි කළ යුතුමයි කියලා.
කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ට කවදාවත් එරෙහි නොවන්නෙම්වා. ආන් එවන් ප්‍රාර්ථනාවන් නිසා තමයි මොන තරම් කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඔහුට ලැබුණද? දෙවියන්ගේ අනුග්‍රහය. ආජීවී කියලා අපි සඳහන් කරන ඉරහඳේ අනුග්‍රහය පවා ලැබුණා. ඉතින් භික්ෂුන් වහන්සේලා මේ පඬිත සාමණේරයෝ ඉරහඳ නවත්තලා අවේලාවේ දන් වළඳලා කියන චෝදනාවට බඳුන් කරාම අර අපි මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කරලා අපේ බුදුරජාණන් වහන්සේ ඒ අයට කරුණු පැහැදිලි කරලා ධර්මානුශාසනාව කළා. උදකං හිනයන්ති නෙත්තිකා කුසුකාරා නමයන්ති තේජන දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. උදකං හිනයන්ති නෙත්තිකා. නෙත්තිකා කියන්නේ ගොවියා. ගොවියා කුඹුරේ ඉඳලා වැවේ ඉඳලා කුඹුරට ජලය අරන් යනවා. නමුත් පින්නතුනි කඳු තියෙනවා, පල්ලං තියෙනවා, ගල් කැට තියෙනවා, මහමුල් තියෙනවා, මේ සියලු දේවල් දිනමින් සියලු බාධක මැඩහරිමින් ගොවියා වතුර කොහොම හරි කුඹුරට ගෙනියනවනේ. වතුරට හිතක් තියෙනවද? සාමණේරයන් වහන්සේ අහන්නෙත් ඒකයි. මේ වතුරට හිතක් තියෙනවද? කුඹුර කරා යන්න වතුරට හිතක් නැහැ. ගොවියා තමයි හිත පිට නැති ජලය කීකරු කරගෙන වේල්ල දිගේ සුදුසු තැනින් තමන්ගේ කුඹුරට අරගෙන යන්නේ. ඒතර හිත පිට නැති ජලය කීකරු කරගත්ත ගොවියා ඒ තුලින් මහත් ආදායමක් ලැබමින් සරු අස්වැන්නක් ලැබමින් මොනතරම් ප්‍රීතියටපත් වෙනවද? කම්මල් කරුවා තේජවන්ත යකඩ රත් කරලා නමලා ඇද කරලා ඇස් කොනින් බලලා මුවහත් කරලා හරි අපූර්ව නිර්මාණ යකඩින් කරනවා. නමුත් යකඩවලට කිසිම හිතක් නැහැ. වඩු බාසුන් හැගේ හිත නැත්නම් යකඩ වැඩ කරන කෙනාගේ හිතට අනුව Tamanට ඕන හැටියට ඒ තේජවන්ත යකඩ කීකරු කරලා. ඒ වගේම තමයි පින්නතුනි වඩු බාසුන් නැහැත්. ඉතින් මේ කරුණ අහපුවාම සාරිපුත්තයන් වහන්සේ මනාව පිළිතුරු ලැබලා දුන්නා. අන්තිමට සාමණේරයන් වහන්සේ කල්පනා කළා මේ කිසිම දෙයකට හිතක් නැහැ. නමුත් ඔවුන් හිත පිට නැති මේ වස්තුන් කීකරු කරගෙන කොයිතරම් සැප සම්පත් ලබනවද? කොයිතරම් ප්‍රයෝජන ගන්නවද ඒකෙන්? එහෙම සඳහන් කරාම ඒක ඔහුට මහත් වූ ලාභයක්. ඊට වඩා ඒක අපිට හොඳ ලාභයක්. ඒක අපිට හොඳ ජීවිතේ මනාව ගොඩනගන්න හොඳ ආදර්ශයක්. ආන් ඒක නිසා හිත පිට නැති ජලය, හිත පිට නැති යකඩ, හිත පිට නැති දැව Tamanට අවශ්‍ය විදිහට කීකරු කරගෙන මේ ඒ නිර්මාණ කරනවා. උන්වහන්සේ කල්පනා කළ එක දෙයයි, ඇයි මට මගේ හිත කීකරු කරන්න බැරි? ඒකටයි උන්වහන්සේ මේ වඩින්නේ. උන්වහන්සේ කොයිතරම් දක්ෂද? උන්වහන්සේ කොයිතරම් ශ්‍රද්ධාවන්තද? උන්වහන්සේ කොයිතරම් නිහතමානීද? එදා උදේවරුෙම පඬිත සාමණේරයන් වහන්සේ තමන්ගේ හිත මනාව කීකරු කරගත්තා. ඒ ප්‍රතිඵලය තමයි සව් කෙලෙස් නැසලා රහත් වෙන එක. එතෙන්ට එනකම් ආවා. සාරිපුත්තයන් වහන්සේ දම් පිළිගන්නවා. සාරිපුත්තයන් වහන්සේ අරගෙන ආපු ප්‍රණීත ආහාර වේර වළඳලා උන්වහන්සේ සදාකාලිකවම සතර පායෙන් අත මිදෙන සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා මහත් වූ අනුග්‍රහ කරන පින්කම් වල ප්‍රතිඵල මනාව භුක්ති විඳින ශ්‍රේෂ්ඨ භික්ෂුවක් බවට මේ ශාසනය තුල කටයුතු කරන්න හැකියාව ලබා ගත්තා.
අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ හිත හැම වෙලාවෙම මෙහෙ දුවනවා. අපි ඒක හොඳ ආකාරවම දන්නවා. අපි හැමෝටම තියෙන සැලෙන සිත. දියෙන් ගොඩ දාපු මාළුවේ යම්සේ උඩ පනිනවද නැවත ජලයට යන්න. අපේ හිත නිතර නිතර සැලෙනවා. එක එක අරමුණු, යහපත් අරමුණු කාලෙන් කාලයට ජීවිතයේ ඕන තරම් ඇති වෙනවා. නමුත් ක්‍රියාත්මක කරන්න බෑ. මොකද මේ සැලෙන සිත හැම වෙලාවෙම මෙහෙ දුවනවා දඟලනවා. ආන් ඒක නිසා පින්නතුනි හැම වෙලාවෙම වීරිය වඩන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. ඒ ගොවියට පුළුවන් නම් හිත් පිට නැති ජලයේ කුඹරට ගෙනියන්න සාමණේරයන් වහන්සේගේ පැනේ තමයි. ඇයි ඒක මට කරන්න බැරි? ඒ නිසා උන්වහන්සේ මනාවම උත්සාහ කළා. සසර පිං බොහොම තිබුණා. අර දානානිසංසය මේටත් හේතු වුණා. උන්වහන්සේට පුළුවන් වුණා හිත දිනන්න. නමුත් අපිට ඒක හරි අමාරුයි. මේක අපි අත්විඳලා තියෙනවා, අත්දැකලා තියෙනවා. භාවනාවට කෙනෙක් වාඩි වුණාම පැය භාගයක් ඒ කාර්ය කරලා නැගිටින්න මොනතරම්නම් අපහසුවක් තියනවද? ඔය අතරතුර සිත කොච්චර දුවනවද? ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අනාදිමත් කාලයක් සංසාරේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු ඔස්සේ සැඟවි තමන්ට කැමති විදිහට හැසිරුණු මේ හිත අද අලුතෙන් වෙනස් කරන්න හැදුවට ඒක හරි අමාරුයි. ඒක කරන්න අපහසු වැඩක්. ආන් ඒක නිසා මනාව කරුණු කාරණා දැනගෙන අවබෝධ කරගෙන බොහෝ කුසල දහම් වල යෙදෙන්න ඕනේ. ඒ සියලු කුසල් රැස් කරන අතරේ තමන්ගේ ආත්මය පාලනය කරන්න ඕනේ. සංසාරී උපත කෙටි කරන්න, අඩු කරන්න, කටයුතු කරන්න නම් මහා ඥානවන්තයෙක් වෙලා මේ කෙලෙස් ප්‍රහීණය කළ යුතුයි කියන කාරණාව මනාව අවබෝධ කරලා වීරිය වඩන්න ඕනේ. එහෙම නැතුව මේ සසර කවදාවත් අපිට නිවනක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකයි පින්නතුනි සඳහන් කළේ මේ හිත මා විසින්ම දමනය කරගත යුතුයි. හැබැයි ප්‍රාර්ථනාවක් තිබ්බා. දන් දුන්න කාලේ ඒ ප්‍රාර්ථනාවත් මුදුන්පත් කරගෙන මේ ජීවිත බලාපොරොත්තු සම්පූර්ණ කර මේ සංසාරයෙන් එතර වෙන්න මඟ කියන්නේ හිත දමනය කරගන්න ප්‍රඥාවන්තයන්ට මනාව හැකියාව තිබුණා. හැබැයි ඥානවන්තයෝ ගුණ පුරන්න උත්සාහ කරනකොට සත්පුරුෂයෝ හරියට උදව් කරනවා. සක් දෙවිඳු මොන තරම් උදව් කළාද? සතරවරන් දෙවියෝ කොච්චර උදව් කළාද? හිරු මඩල සඳ මඩල කොයි තරම් උදව් කරාද? ඒ විතරක් නෙමේ භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාවත් ලැබුවා. මේ විදිහට සසර ප්‍රාර්ථනා කරගෙන මේ ගමන කෙරවල කරන්න යනවා නම් යම් කෙනෙක්, ඒ කියන්නේ කෙරවල කරන්නේ කොහොමද? කෙරවල කරන තුරු මට මොකද වෙන්න ඕනේ? මේ ටික එකතු කරලා ප්‍රාර්ථනාව කරගත්තා නම් ඒක මොනතරම් ශ්‍රේෂ්ඨ වෙයිද? තමන්ම සංසාරේ අසරණ නොවෙන්න ඒක මනාව හේතුවක්. ඔබත් පින්කමක් කරාම හොඳ ප්‍රාර්ථනාවක් තියාගන්න. මිසදිටු නොවෙන හොඳ ප්‍රාර්ථනාවක්. එන සංසාරේ පුරාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ කාරණාත් එක්ක හැසිරුණු මේ සිත භාවනා කරන්න ගියාම කෙනෙකුට එක්තෙන් කරගන්නවා කියන කාරණාව ඒ තරම් සුළුපටු නෑ. ඒක අති දීර්ඝ කාලයක් කළ යුතු කාර්යයක් බවට පත් වෙනවා. සුළුපටු නෑ. නමුත් පඬිත සාමණේරයන්ට පුළුවන් වෙනවා එවන් අකීකරු හිත මේ කරුණ ඔස්සේ කල්පනා කරලා කීකරු කරගන්න. අන් ඒ නිසා සාමණේරයන් වහන්සේ සව් කෙලෙස් නැසලා සසරත් දිනුවා. ඔබත් උත්සාහ කරන්න. හිත් පිට නැති දේවල් එක්ක ඔබ කොච්චර වැඩ කරනවද? නමුත් ඔබට ඕන හැටියට කොච්චර කීකරු කරගන්නවද? නමුත් හිතක් තියෙන අපි
ඒ හිත කීකරු කරගත්තොත් කොයිතරම් අපූර්වද. අන් එහෙම කල්පනා කරලා මනාව උත්සාහ කරන්න පින්නතුනි. බුද්ධාන්තරයක් මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ අපි කළ යුත්තේ මොනවද? අපි කරන්නේ මොනවද? මේ කරුණු මනාව දැනගෙන මේ ලෝකේ කළ යුතු දේ හරියාකාරව කරමු. නොකළ යුතු දේ හැමදාම බැහැර කරමු. ගෝර කටුක භයානක සංසාරයෙන් එතර යන්න වීරිය වඩමින් කටයුතු කරන්න රත්නත්‍රි අනන්ත ආශිර්වාදයෙන් ඔබට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel එක subscribe කොට ඉදිරියෙන් ඇති බෙල් සලකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.